හරිද? right. අද දවසේ මේ මාතෘකාව පුතේ පාරිභෝගික අතිරික්තය. දවසේ මාතෘකාව වෙන මොකක්ද පුතේ? පාරිභෝගික අතිරික්තය. අපිට අදහසක් එන ඔළුවටනේ. අතිරික්තයක් කියන්නේ මේ යම්කිසි මුදලක් වැඩිපුර ලැබුණා වගේ අදහසක්. නේද? අතිරික්තයක්. නේ? right. පුතේ පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේක. මොකද්ද පුතේ? මේ බලන්න. දැන් මේ භාණ්ඩෙට ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වෙලා සමතුලිත මිල කීයද? 10යි. දැන් වෙළඳපොලේ තියෙන මිල කීයද පුතේ? රුපියල් 10යි. ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා තීරණය වෙච්ච වෙළඳපොලේ තියෙන මිල කීයද? රුපියල් 10යි. හරිද? right. දැන් පුතේ මෙන්න මෙතන ඉන්න පාරිභෝගිකේ මේ ඉල්ලුම් වක්‍රේ මේ හරිය ඉන්න පාරිභෝගිකේ අපි දන්නවනේ පුතේ ඉල්ලුම් වක්‍රයෙන් දැක්වෙන්නේ පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිලත් ප්‍රමාණය. මිලට ගන්න සූදානම් ප්‍රමාණය. ඒතර මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නන්නේ පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල. පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල. දැන් පුතේ මෙන්න මේ හරියේ පාරිභෝගිකයා හරිද? මේ හරියේ පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල කීයද? 20යි. මේ බලන්න හොඳට. මේ හරියේ පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල 20යි. ගෙවන්න සූදානම් මිල 20යි. නේ? අපි ගමු මේ 20 කියන්නේ මොකක්ද? ගෙවීමට සූදානම් මිල. සූදානම් මිල. එයා ගෙවන්න සූදානම් මිල රුපියල් 20යි. එයා රුපියල් 20ක් අරගෙන වෙළඳපොළට එනවා. එයා කීයක් අරගෙන පුතේ වෙළඳපොළට එන්නේ? රුපියල් 20ක් අරගෙන වෙළඳපොළට එනවා. හරිද? එයා රුපියල් 20ක් අරගෙන වෙළඳපොළට එනවා. හැබැයි රුපියල් 20ක් අරගෙන වෙළඳපොළට ආවට පුතේ රුපියල් 20ක් අරන් වෙළඳපොළට ආවට එයාට වෙළඳපොලේදී ඇත්ත වශයෙන් ගෙවන්න වෙන මිල කීයේ පුතේ? ඇත්ත වශයෙන් ගෙවන්න වෙන සමතුලිත මිල රුපියල් 10යි. මේ 10 කියන්නේ මොකක්ද පුතේ? සමතුලිත මිල. සමතුලිත මිල. සමතුලිත මිල. එහෙනම් බලන්න පුතේ හොඳට මේ 20 කියන්නේ සූදානම් මිල. ගෙවීමට සූදානම් මිල. මේ 10 කියන්නේ පුතේ ඇත්ත වශයෙන් ගෙවන මොන මිලද? සමතුලිත මිල. ඇත්ත වශයෙන් ගෙවන මොන මිලද පුතේ? සමතුලිත මිල. ඇත්ත වශයෙන් ගෙවන සමතුලිත මිල. හරිද? right. සමතුලිත මිල. දැන් පුතේ බලන්න රුපියල් 20ක් ගෙවන්න සූදානමින් ඉඳපු 20ක් ගෙවන්න වෙළඳපොළට ආපු පාරිභෝගිකයට ඇත්ත වශයෙන් ගෙවන්නුනේ කීයද? 10යි. එයාගේ අතේ රුපියල් කීයක් ඉතුරු වුණාද පුතේ? රුපියල් 10යි. අන්නේ රුපියල් 10ට තමයි කියන්නේ අපේ මාතෘකාව පාරිභෝගිකයාගේ අතිරික්තය. හරි සරලයි. පාරිභෝගිකයා මෙන්න මෙතන ඉඳපු පාරිභෝගිකයා වෙළඳපොළට අරගෙන ආව රුපියල් 20ක්. එයා 20ක් ගෙවන්න සූදානම්. 20ක් ගෙනාවට පුතේ එයාට ඇත්තටම වෙළඳපොලේ ගෙවන්න වෙන්නේ සමතුලිත මිල. එයා එනකොට වෙළඳපොලේ තීරණය වෙච්ච මිල කීයද? රුපියල් 10යි. ඇත්තටම එයාට ගෙවන්න වෙන මිල රුපියල් 10යි. එතකොට පුතේ එයාගේ අතේ වැඩිපුර ඉතුරු වුණා රුපියල් 10ක්. අන්න ඒකට කියනවා පුතේ නමක් අපේ පාඩමේ මාතෘකාව මොකක්ද? පාරිභෝගික අතිරික්තය. ඊට පස්සේ මෙන්න මේ හරිය ඉන්න පාරිභෝගිකයෝ අපි නිකන් දෙකෙන් දෙකට වගේ ගමු. 18ක් ගෙවන්න සූදානම්. මේ හරිය ඉන්න පාරිභෝගිකයා රුපියල් 18ක් ගෙවන්න සූදානම්. එයා 18ක් අරන් එනවා 70. හැබැයි පුතේ ඇත්ත වශයෙන්ම වෙළඳපොලේ තීරණය වෙච්ච මිල කීයද? 10යි.
එයාගේ අතේ කොච්චර ඉතුරු වුණාද? 8ක්. එයාගේ අතේ ඉතුරු වුණා රුපියල් 8ක්. මේ හරිය ඉන්න පාරිභෝගිකයා 16ක් අරන් එන්නේ. එයාට ගෙවන්න වෙන්නේ රුපියල් 10යි. එයාට ඉතුරු වෙච්ච මුදල කීයද? 6යි. ඔය ඉතුරු වෙච්ච මුදලට තමයි කියන්නේ පුතේ පාරිභෝගික අතිරික්තය. මේ හරිය ඉන්න පාරිභෝගිකයා ගෙවන්න සූදානම් පුතේ 14ක්. මේ හරිය ඉල්ලුම් වක්‍රේ මේ හරිය ඉන්න පාරිභෝගිකයා ගෙවන්න සූදානම් 14ක්. හැබැයි වෙළඳපොළට ආවම් පුතේ එයාට වෙළඳපොලේ තීරණය වෙච්ච මිල රුපියල් 10යි. එයාට ඉතුරු ගියද 7ක්. මෙතන ඉන්න පාරිභෝගිකයා එයා එන්නේ රුපියල් 10ක් අරගෙන එයාට ගෙවන්න වෙන්නේ මිල 10යි. එයාගේ ඉතිරි එකී 2යි. ඊළඟට පේනවා මෙන්න මෙතන ඉන්න පාරිභෝගිකයා මිල 10යි සමතුලිත මිල 10යි. එයාගේ අතිරික්තය 0. හොඳට බලන්න ඔය දීපු කරපු රූප සටහන මේ කරපු වැඩේ පොඩ්ඩක් හොඳට අධ්‍යයනය කරන්න මනසින්. හොඳට අධ්‍යයනය කරන්න මනසින්. හොඳින් අධ්‍යයනය කරන්න මනසින්. හරිද? right. දැන් බලන්න පුතේ හොඳට මෙන්න මේ සමතුලිත මිලට වඩා හරි වැඩි මිල ගණන් ගෙවන්න සූදානම් පාරිභෝගිකයන්ට ඇත්ත වශයෙන් වෙළඳපොලේදී ගෙවන්න උනේ මොන මිලද පුතේ? සමතුලිත මිල. මේ හරියේ ඉන්න අය 20ක් 18ක් 16ක් 14ක් 12ක් වගේ මිල ගණන් අරගෙන ආවට පුතේ වෙළඳපොලේදී ගෙවන්න උනේ ඊට වඩා අඩු මිලක්. ඊට වඩා අඩු මිලක්. දැන් පුතේ බලන්න හොඳට ගෙවන්න සූදානම් මිල මෙන්න. ඇත්ත වශයෙන් ගෙවන මිල මෙන්න. එතකොට පුතේ මෙන්න මේ පාරිභෝගිකයන්ට එයාලගේ අතේ සල්ලි ටිකක් ඉතුරු. අන්නේ ඉතුරු වෙච්ච සල්ලි ටික පුතේ ඒකකයක් පාසා ලියන. දැන් මම නම් පුතේ ලිව්වේ දෙකෙන් දෙකනේ. 20 19 18 17 එහෙම ලියලා එකතු කළාම අගයක් එනවනේ. අන්නේ අගයට කියනවා පුතේ නම පාරිභෝගික අතිරික්තය. ඔන්න අපේ මාතෘකාව. තාම මොනවත් ලිව්වේ නැහැ පුතේ. පටන් ගත්ත විතරයි. ඔන්න ඔකට කියන නමක් මොකක්ද කියන නම පුතේ? පාරිභෝගික අතිරික්තය. මොකක්ද පුතේ කියන නම? පාරිභෝගික අතිරික්තය. එහෙනම් පුතේ බලන්න හොඳට මෙන්න මේ කතාව. ආයෙ මුලින් ඉඳලා කියනවා අපේ මාතෘකාවත් දවසේ පාරිභෝගික අතිරික්තය. අපේ මාතෘකාවත් දවසේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය. හරි. පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේකයි. මොකද්ද? දැන් ඔන්න ඉල්ලුමත් සැපයුමත් තුලණය වෙලා භාණ්ඩයට මිල තීරණය වෙලා කීයද? 10. 10. දැන් පුතේ වෙළඳපොලේ භාණ්ඩ විකිණන මිල 10යි. හරි. දැන් පුතේ මේ ඉල්ලුම් වක්‍රය පෙන්නන්නේ මොකක්ද? පාරිභෝගිකයා ගෙවන්න සූදානම් මිල. දැන් මේ සමතුලිත මිලට වඩා වැඩි මිල ගණන් ගෙවන්න සූදානම් පාරිභෝගිකයෝ වෙළඳපොළට අරන් එනවා මුදලට වඩා. වෙළඳපොලේදී ඇත්ත වශයෙන් ගෙවන්න වෙන මිල කීයද? රුපියල් 10යි. ගෙවන්න වෙන මිල අඩුයි. සූදානම් මිලට වඩා ඇත්ත වශයෙන් ගෙවන්න වෙන මිල අඩුයි. අන්නේ අයගේ අතේ සල්ලි ටිකක් ඉතුරු වෙනවා. අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? පාරිභෝගික අතිරික්තය. හරිද? පාරිභෝගික අතිරික්තය. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න පුතාට කියනවා අම්මා
රුපියල් 500ක් දීලා මාළු කිලෝ එකක් අරන් එන්න. මාළු 500ක් අරන් එන්න. මාළු 500ක් අරන් එන්නේ නැහැ කියලා පුතාට රුපියල් 500ක් දෙනවා. මේ සරලව පටන් ගන්න ඕනේ. තව සංකීර්ණ කළ මේක විග්‍රහ කරනවා. පුතා රුපියල් 500ක් තරම් යනවා මාළු වෙළඳ ළඟ. හරිද? රුපියල් 500ක් දුන්නේ මාළු 500 රුපියල් 500ක් වෙන්නේ නැති කියලා හිතාගන්න. බැරින් නම් එදා මාළු කිලෝ එක රුපියල් 400යි. මාළු කිලෝ එක රුපියල් 400යි. අන්න පුතේ රුපියල් කීයක් පුතාගේ අතේ ඉතුරු වුණාද? රුපියල් 100ක් පුතාගේ අතේ ඉතුරු වුණා. ඔන්න ඕක තමයි පුතේ මොකක්ද කියන්නේ? පාරිභෝගික අතිරික්තය කියන්නේ. තේරුම් ගන්න. ඔන්න ඕක තමයි පුතේ මොන අතිරික්ත කියන්නේ? පාරිභෝගික අතිරික්තය කියන්නේ. තේරුම් ගන්න. එහෙනම් පුතේ මොකද්ද පාරිභෝගික අතිරික්තය කියන්නේ? මෙන්න මේක පුතේ. පාරිභෝගික අතිරික්තය කියන්නේ. මෙන්න මේ සමතුලිත මිලට වඩා වැඩි මිල ගණන් ගෙවන්න සූදානම් පාරිභෝගිකයන්ට ඇත්ත වශයෙන් වෙළඳපොළට ගියාම ගෙවන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ හරියයි. 20 18 මේක. ඒ අයගේ අතේ සල්ලි ටිකක් පුතේ ඉතුරු වෙනවා. ඒ අයගේ අතේ සල්ලි ටිකක් ඉතුරු වෙනවා. අන්නේ ඉතුරු වන සල්ලි ටික මෙන්න මේ වගේ පහලට ලියලා එකතු කළොත් ඒ ලැබෙන අගයට කියනවා පුතේ නම මොකක්ද කියන්නේ? පාරිභෝගික අතිරික්තය. ඒ ලැබෙන අගයට නමක් කියන පුතේ මොකක්ද කියන නම? පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. එහෙනම් පුතේ ඔන්න පාරිභෝගික අතිරික්තය. හරිද? ඕකට තමයි කියන්නේ මොකක්ද පාරිභෝගික අතිරික්තය. අපි එන ලියන්න පටන් ගමු. දැනුම් පුතේ පන්ති අපි ලියන්න පටන් ගන්න. හරිද? රයිට්. ලියන්න. ලියන්න. පාරිභෝගික අතිරික්තයෙන් දැක්වෙන්නේ පාරිභෝගික අතිරික්තයෙන් දැක්වෙන්නේ පාරිභෝගික අතිරික්තයෙන් දැක්වෙන්නේ පාරිභෝගික අතිරික්තයෙන් දැක්වෙන්නේ කමාවක් පාරිභෝගිකයන් විසින් භාණ්ඩය සඳහා පාරිභෝගිකයන් විසින් භාණ්ඩය සඳහා ගෙවීමට කැමැත්තෙන් සිටින මිලක්. මෙන්න මේකනේ. ගෙවීමට කැමැත්තෙන් සිටින මිලක්. භාණ්ඩය මිලදී ගැනීමේදී සත්‍ය වශයෙන් ගෙවීමට සිදුවන මිලක්. භාණ්ඩය මිලදී ගැනීමේදී සත්‍ය වශයෙන් ගෙවීමට සිදුවන මිලක්. අතර ධනාත්මක වෙනස්කම් හුවමාරු ප්‍රමාණය දක්වා
සමුච්චනය කළ විට ලැබෙන අගයයි. උවමාරු ප්‍රමාණය දක්වා සමුච්චනය කළ විට ලැබෙන අගයයි. සමුච්චනය කළ විට ලැබෙන අගයයි. හරිද? රයිට්. පුතේ ගොඩක් මේ වචන ලියන්න ඕනේ AG කියලා ටයිප් කරලා එවන්න ටක් ගාලා ආයෙ කියවනවා. යමක් ලියා ගන්න බැරි නම් AG කියලා ටයිප් කරලා එවන්න ටක් ගාලා නැවත කියනවා. හරිද? රයිට්. අපි ආයෙ කියනවා පුතේ. හොඳට බලාගන්න පුතේ. පාරිභෝගික අතිරික්තයෙන් දැක්වෙන්නේ පාරිභෝගිකයන් විසින් භාණ්ඩය සඳහා ගෙවීමට කැමැත්තෙන් සිටින මිලක් භාණ්ඩය මිලදී ගැනීමේදී සත්‍ය වශයෙන්ම ගෙවීමට සිදුවන මිලක් අතර ධනාත්මක වෙනස්කම් හුවමාරු ප්‍රමාණය දක්වා එකතු කළ විට ලැබෙන අගයයි. මම ආයෙ කියනවා. පාරිභෝගික අතිරික්තයෙන් දැක්වෙන්නේ පාරිභෝගිකයන් විසින් භාණ්ඩය සඳහා ගෙවීමට කැමැත්තෙන් සිටින මිලක් භාණ්ඩය මිලදී ගැනීමේදී සත්‍ය වශයෙන් ගෙවීමට සිදුවන මිලත් අතර ධනාත්මක වෙනස්කම් හුවමාරු ප්‍රමාණය දක්වා එකතු කළ විට ලැබෙන අගයයි. හරි. වීඩියෝ එක කරන්න පුතේ. වීඩියෝ එක කරන්න. සියලු දෙනා. වීඩියෝ එක කරලා රයිට්. හොඳයි. යන්න. එහෙනම් මොකක්ද පුතේ මේ පාරිභෝගික අතිරික්තය කියන්නේ? පානේ මෙන්න මේ සමතුලිත මිලට වඩා වැඩි මිල ගණන් ගෙවන්න සූදානම් පාරිභෝගිකයට ඇත්ත වශයෙන්ම වෙළඳපොළට ආවන් ගෙවන්න වෙන ඊට වඩා අඩු මිලක්. මේක එකක් පාසා ලියනවා. මම නම් දෙකෙන් දෙක ලියුවේ 20 19 18 මෙහෙම ලියලා එකක් පාසා මේ සමතුලිත මිල අඩු කරලා මේ එන ටික එකතු කරාම එන උත්තරයට කියනවා පාරිභෝගික අතිරික්තය. දැන් පුතේ ඔන්නෝමයි ආර්ථික විද්‍යාඥයා පාරිභෝගික අතිරික්තය හෙව්වේ. කොහොමද හෙව්වේ? ආර්ථික විද්‍යාඥයා පාරිභෝගික අතිරික්තය හෙව්වේ කොහොමද? දවසක් ඔහොම පාරිභෝගික අතිරික්තය හොය ඉන්නකොට ඔතනින් ගියා පුතේ ගණිතඥයා. හරිද? නිකන් මොනවද තියාගන්න. ඔතනින් ගියා කවුද? ගණිතඥයා. ගණිතඥයාගෙන් ගියා මොකක්ද කිව්වේ? ඔය ඔතන මෙන්න මේ ටික එකතු වෙන්නේ පාරිභෝගික අතිරික්තය කියන්නේ. ගණිතඥයෝ රයිට්. මොකක්ද ඔය කරන්නේ? යාපුවම මේ පාරිභෝගික අතිරික්තය හොයනවා. මෙන්න මෙහෙම මේ ලියලා පහලට එකතු කරලා ඒක තමයි හොයන්නේ. ගණිතඥයා කිව්වා ඕකට මම සරල ක්‍රමයක් කියලා දෙන්න. මගේ ගණිතේ ඔකට මට සරල ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්. එයා කිව්වා මෙන්න මෙහෙම. මොකක්ද කිව්වේ? ඔච්චර නටන්න ඕන නෑ. ඔහොම මේ දඟලදඟල ඉන්න ඕනේ නෑ. මම කියලා දෙන්නම් ඇඩ්වාන්ස් පාරිභෝගික අතිරික්තය ගන්න හැටි. මෙතනගේ එක සැරේ ගන්න හැටි කියලා දෙන්න. එයා කිව්වා මෙන්න මෙහෙම. මොකද කිව්වේ? ඔය මුකුත් කතන්දර එපා. එයා ඔය මොනවත් කතා එපා. මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය සොයන්න. මොකද මේ ඔන්න ඔය ත්‍රිකෝණ කෑල්ලේ මොන ඵලයද? වර්ගඵලය සොයන්න. ඔය ත්‍රිකෝණේ වර්ගඵලයෙන් කියවෙන්නේ ඔයයි අර එකතු කරලා ගත්ත මොන අතිරික්තද පුතේ? පාරිභෝගික අතිරික්තයයි කියලා. මොකද කිව්වේ? මෙන්න මේ ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය හෙව්වම මෙන්න ත්‍රිකෝණ කෑල්ල ඕකේ වර්ගඵලය හෙව්වම එන්නේ අන්න අර කියපු පාරිභෝගික අතිරික්තයයි කියලා කවුද කිව්වේ? මේ ගණිතඥයෝ. එන ගණිතඥයෙක් කිව්වා මොකක්ද? ඔන්න ඔය ත්‍රිකෝණ කෑල්ලේ මොකක්ද හොයන්නේ? වර්ගඵලය හොයන්නේ. එතකොට එන්නේ පුතේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය. තේරෙනවද? රයිට්. එයනෝ පුතේ අර අතන අර පහලට එකතු කරලා ගන්න කුලක්කම ශ්‍රේණිකව ගන්න පුළුවන්. කොහොමද ගන්න? මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ලේ මොකද්ද හොයන්නේ? වර්ගඵලය හොයන්නේ. එහෙනම් දැන් මේ ත්‍රිකෝණ කෑල්ලේ වර්ගඵලය තමයි පාරිභෝගික අතිරික්තය. එතකොට පුතේ පාරිභෝගික අතිරික්තය සොයන්න පුංචි සූත්‍රයක් හැදුණා. මෙන්න හැදුණු සූත්‍රය. පාරිභෝගික අතිරික්තය.
දැන් පාරිභෝගික අතිරික්ත හොයන්න පොඩි සූත්‍රයක් හැදුවා ආර්ථික විද්‍යාඥයෝ. පාරිභෝගික අතිරික්ත. පුතා මතකද ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නේ කොහොමද? දෙකෙන් එක වැඩි කළා කොහොමද? ලම්බ උස වැඩි කළා ආධාරක පාදය. මේ විදිහට ඉගෙන ගන්න පුතේ. නිකන් කටපාඩම් කරන්න ඕනේ නැහැ. දෙකෙන් එක වැඩි කළා ලම්බ උස වැඩි කළා ආධාරක පාදය. මේ බලන්න කරන හැටි. දැන් පුතේ ඒ විදියමයි. මේ ත්‍රිකෝණ වර්ගඵලය වල සූත්‍රය. ගත්තම ගන්න දෙකෙන් එක. පාරිභෝගික අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා ලම්බ උස. මෙන්න මේ ටික තමයි ලම්බ උස. මේ ටික තමයි මොකද ලම්බ උස. කොහොමද ලම්බ උස ගන්න? මෙන්න ලම්බ උස ගන්න මෙහෙමයි. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන උස දිග. මෙතනට කියන්න පුළුවන් නමක් තියෙනවා පුතේ. ඉස්සර කියනවා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. මෙන්න පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. ඊට මත වෙනවා පොඩ්ඩක්. ඔන්න සූත්‍රය හදන කොහොමද? පාරිභෝගික අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා. මෙතනලා මෙතන දෙක ගන්න කොහොමද? මේකට කියනවා පුතේ පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. ඇත්තනේ. මෙතෙන්ට කියන්න පුළුවන් නම තමයි මොකක්ද පුතේ? පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. මෙතෙන්ට කියන්නේ 10 කියන්නේ මොකක්ද? සමතුලිත මිල. අඩු කරනවා මොකක්ද? සමතුලිත මිල. අඩු කරා මොකද පුතේ? සමතුලිත මිල. දැන් මෙන්න මේ දෙකෙන් ආයෙ මොකක්ද? 20න් 10ක් අඩු කළාම ආයෙ මොකක්ද? මෙන්න මේ පාදයේ දිග. එහෙනම් පුතේ 20 කියන්නේ මොකක්ද? පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. 10 කියන්නේ මොකක්ද? සමතුලිත මිල. ඒතර 20න් 10ක් අඩු කරා වෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන ආධාරක පාදයේ ලම්බ උස. ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන සූත්‍රයට අනුව ලම්බ උස. එහෙනම් මේ පදේ ගණන් දෙන්නේ මොකක්ද? ලම්බ උස. වැඩි කරනවා පුතේ මේ බලන්න හොඳ. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර. දැන් බලන්න මේ පාදයෙන් ගමු. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර කීයද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර 500යි. 500 කියන්නේ මොකක්ද පුතේ? සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය. මොකද පුතේ සමතුලිත ප්‍රමාණය. එහෙනම් පුතේ බලන්න පාරිභෝගික අතිරික්තය හොයන්න ලස්සන සූත්‍රයක් හදාගත්තා. හැබැයි මේ සූත්‍රය පුතේ මේ අලුත් සූත්‍රයක් නෙවෙයි. මොකද්ද මේ සූත්‍රය? ඍජුකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය. මොකද්ද මේ? ඍජුකෝණී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය. මොකක්ද සූත්‍රය? දෙකෙන් එක වැඩි කිරීම, ලම්බ උස වැඩි කිරීම, ආධාරක පාදයේ දිග. එතකොට මේ බලන්න පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල සමතුලිත මිල මේ පාදයෙන් ඉන්නේ ලම්බ උස. සමතුලිත ප්‍රමාණය මේ දක්වා ප්‍රමාණය 500යි මේකෙන් ඉන්නේ ආධාරක පාදයේ දිග. එහෙනම් පුතේ ගණිතඥයා කිව්වා ඔන්න ඔය විදියට හදන්න. මෙන්න මේ කොටසේ වර්ගඵලය ගන්න. එතකොට එන්නේ මොකද්ද? පාරිභෝගික අතිරික්තයයි කියලා ගණිතඥයා කියලා යන්නේ. එහෙනම් පුතේ පාරිභෝගික අතිරික්තය හොයන්නේ කොහොමද? පුතා රූපයක් දීලා කියන පාරිභෝගික අතිරික්තය හොයන්න. පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. කොහොමද හොයන්නේ? දෙකෙන් එක වැඩි කළා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල අඩු කිරීම, සමතුලිත මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය.
යන ලියන්නේ ඒ අනුව සමතුලිත මිලේදී 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 පාරිභෝගික අතිරික්තය පාරිභෝගික අතිරික්තය පහත සූත්‍රයෙන් ගණනය කළ හැක. පහත සූත්‍රයෙන් ගණනය කළ හැක. පහත සූත්‍රයෙන් ගණනය කළ හැක. right. ලස්සනට පුතේ ලියලා කොටු කරලා හැඩ දාගන්න. ලියලා කොටු කරලා හැඩ දාගන්න. හරිද? right. අද හවස පුතාට 5 ඉඳලා 7 වෙනකන් විභාගයේ පැවැත්වෙයි. 5 ඉඳලා 7 වෙනකන් විභාගය තියෙනවා. පේපර් එක දාන WhatsApp group එකට ඔබ ලියන්නට ඕන. හරිද? right. ඒ වගේම පුතාට ඔබට බලන්න මගේ YouTube channel එකට ගිහින් අක්කලාට ඔන්න පේපර් එකක් දීලා සාකච්ඡා කර කර දාන්න. ඒක රිවිෂන් පටන් ගත්තත් එක්ක කරන්න පුතේ. රිවිෂන් පටන් ගත්තට පස්සේ පේපර් දෙකක් සතියකට සාකච්ඡා කරන්න. තියරි දවසේ රිවිෂන් දවසේ පේපර් දෙකක්. දැන් මේ දවස්වල යන්නේ පුතේ මම ඊයේ දවසේ අප්ලෝඩ් කරේ වීඩියෝ එක බලන්න. හරිද? 56 වෙනි පේපර් එක. 56 වෙනි පේපර් එක. පුතාට අන්නේ පේපර් සාකච්ඡා කිරීම මේ ලබන සතියේ ඉඳලා පටන් ගන්නවා. පුතාට පටන් ගන්න කියන්නේ අංක 1 ඉඳලා පටන් ගන්න. අක්කලාට යන්නේ කීයද? 56. හරිද? ඔක 100ක් කරන එක තමයි අපේ මේ ටාගට් එක. කරන්න පුළුවන් 100ක්. හරිද? එහෙනම් පුතාට අංක 1 ඉඳලා ලබන සතියේ ඉඳලා පේපර් පටන් ගන්න. පුතාට පේපර් 7ක් 8ක් දෙනවා. ලබන මතී ඒව සාකච්ඡා කර කර YouTube එකට දාන්න. කීයද පටන් ගන්න? අංක 1. සමහරවිට තවත් වැඩ පිළිවෙලක් ලබන සතියේ ඉඳලා පටන් ගන්නවා. මේ පේපර් ක්ලාස් එක. right. මෙන්න පාරිභෝගික අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල අඩු කළා සමතුලිත මිල වැඩි කළා සමතුලිත ප්‍රමාණය. පාරිභෝගික අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල අඩු කරා සමතුලිත මිල වැඩි කළා සමතුලිත ප්‍රමාණය. හරිද? මම ආයෙ කියන්නම් පුතේ. පාරිභෝගික අතිරික්තය සමානයි පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල අඩු කළා සමතුලිත මිල වැඩි කළා සමතුලිත ප්‍රමාණය. හරිද? right. හොඳයි. යා. පුතේ දැන් ඔය පාරිභෝගික අතිරික්තය හොයන්න තව විකල්ප ක්‍රමවේදයක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමය ගැන දැන් උඩක් අවධානය යොමු කරන්න බලන්න. හරිද? right. මේ රූපේ හොඳට බලන්න. මේ රූපේ හොඳට බලන්න. පුතේ දැන්
හොඳට බලන්න. ඔන්න රූපේ සමතුලිත රූප සටහන. මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල තමයි අපි කියන්නේ මොකක් කියලාද? පාරිභෝගික අතිරික්තය. ඔය පීමිලට උඩින් තියෙන මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල තමයි පුතේ අපි කියන්නේ මොන අතිරික්තය කියලාද? පාරිභෝගික අතිරික්තය කියන්නේ ඔන්න ත්‍රිකෝණ කෑල්ල. පාරිභෝගික අතිරික්තය කියන්නේ ඔන්න ත්‍රිකෝණ කොටස. තේරුණාද? මෙන්න මේ කෑල්ල තමයි කියන්නේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය. දැන් ඕක හොයන්න තව ක්‍රමයක් තියෙනවා පුතේ. මෙන්න මේකයි ක්‍රමය. පුතේ මෙන්න මේ මුළු ප්‍රදේශයට නමක් කියනවා. ඒ නම තමයි පුතේ මම කොටු කරන කොටස. මම ඉලක්ක කියන අකුරු දාන්නකො. P මම අකුරු දාන්නකො. P M E Q O අකුරු වලින් කිව්වොත් පුතේ ඔන්න ඔය කොටු කරලා තියෙන ප්‍රදේශය. ප්‍රමාණයට මේ පැත්තේ මෙන්න මේ ටික. ඔන්න අකුරු වලින් කො මොන ට්‍රපීසියමද? මේක ට්‍රපීසියමනේ. සමාන්තර පාද දෙකක් තියෙන ට්‍රපීසියම. මම අකුරු දාන්න මොකක්ද? M E Q O P ඔන්න ඔය ප්‍රදේශයෙන් පෙන්වන්නේ පුතේ පාරිභෝගිකයා ලබන මුළු උපයෝගීතාව. මතක තියාගන්න. තව විකල්පයකටත් අපි යනවා. ඒක කතා කරමු. නේද? මෙන්න මේ ට්‍රපීසියමෙන් පෙන්වන්නේ මොකද පුතේ? පාරිභෝගිකයා ලබන මුළු උපයෝගීතාව. භාණ්ඩයක් පාවිච්චි කළාම පාරිභෝගිකයා ලබන මොකද පුතේ? මුළු උපයෝගීතාව. හොඳට මතක තියාගන්න. කොහොමද කියන්නේ? මෙන්න මේ ප්‍රමාණයට මේ පැත්තේ. මේ තියෙන ප්‍රමාණයනේ සමතුලිත ප්‍රමාණය. මේ ප්‍රමාණයට මේ පැත්තේ ඉල්ලුම් වක්‍රයට යට. ඒ කියන්නේ ඔන්න ඔය ප්‍රදේශය. මේක මොකද්ද පුතේ මේ රූපෙට කියන්නේ ගණිතයේදී ට්‍රපීසියම්. ඔය ට්‍රපීසියමෙන් පෙන්වන්නේ පුතේ මොකක්ද? පාරිභෝගිකයා ලබන මුළු උපයෝගීතාව. මුළු උපයෝගීතාව. මොකද උපයෝගීතාව කියන්නේ? භාණ්ඩයක් පාරිභෝජනයෙන් පාරිභෝගිකයා ලබන තෘප්තිය නේද? උපයෝගීතාව. එතකොට මෙන්න මේ ත්‍රපීසියන් කොටසේ වර්ගඵලයෙන් ප්‍රදේශයෙන් පෙන්වන්නේ මොකද්ද පුතේ? මුළු උපයෝගීතාව. පාරිභෝගිකයා ලබන මුළු උපයෝගීතාව. ඒක හරි. ඊට පස්සේ පුතේ පුතා මේක දාන්න. මම කියනවා මිල රුපියල් 10යි ප්‍රමාණය 500යි. මිල රුපියල් 10යි ප්‍රමාණය 500යි. පුතේ මිල ප්‍රමාණයෙන් වැඩි කළා මෙන්න මොකක්ද? 10 ගානේ 500. 10 වැඩි කිරීම 500. මිල ප්‍රමාණය වැඩි කළා මෙන්න මොකක්ද? පාරිභෝගිකයාගේ පැත්තෙන් පාරිභෝගිකයාගේ වියදම නැත්නම් පැහැදම. පාරිභෝගිකයාගේ වියදමට අපි කියන සමාන වචනයක් තියෙනවා. මොකක්ද පුතේ සමාන වචනේ? පැහැදම. එහෙනම් මේ මිල ප්‍රමාණයෙන් වැඩි කළා මෙන්නේ පාරිභෝගිකයාගේ පැහැදම. නිෂ්පාදකයාගේ පැත්තෙන් නම් නිෂ්පාදකයාගේ ආදායම. එහෙනම් පුතේ මෙන්න තවත් එකක් එන්නේ. මෙන්න මේ පාට කරන ප්‍රදේශයෙන් පෙන්නන්න. ඔය පාට කරපු ප්‍රදේශයෙන් පෙන්නන්න. ඒ කියන්නේ P E Q O ප්‍රදේශයෙන් පෙන්නන්නේ පුතේ පාරිභෝගික පැහැදම. මොකද වෙනන්නේ? පාරිභෝගික පැහැදම. ඔන්න දැන් පුතාට හරකට වගේ තව සූත්‍රයක් අහුවෙනවා. මට තව සූත්‍රයක් අහුවෙනවා. නේද?
ඔව් බලන්න මේ සූත්‍රෙත් කටපාඩම් කරගන්න ඕනේ. අවබෝධය මතක තියාගන්න. පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මම ලියලා තියෙන පාරි අතිරික්තය කියලා. ඔන්න ඔය ප්‍රදේශයේ වර්ගඵලය. ඔන්න ඔය ප්‍රදේශය තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. ඒක ගන්න පුතේ තව ක්‍රමයක් තියෙන විකල්ප ක්‍රමයක්. ඒ විකල්ප ක්‍රමයට යන්නේ අපි. මොකද විකල්ප ක්‍රමයේ පුතේ මෙන්න මේ මුළු ත්‍රපීසියමට කියනවා නමක්. මොකද පුතේ මේ මුළු ත්‍රපීසියමට කියන නම පාරිභෝගිකයා ලබන මුළු උපයෝගීතාව. පාරිභෝගිකයා ලබන මුළු උපයෝගීතාව. මෙන්න මේ ප්‍රදේශයට මේ දුර මිල මේ දුර ප්‍රමාණය මිල ප්‍රමාණයෙන් ගුණ කරලා එන මේ චතුරස්‍ර කොටසට කියනවා පුතේ නම පාරිභෝගිකයාගේ වියදම පැහැදිලි. එහෙනම් පුතේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි පාරිභෝගික අතිරික්තය. මට දැන් සූත්‍රයක් කියන්න. පාරිභෝගික අතිරික්තය. ඔන්න ඔය කොටස් දෙක ගැන හිතලා සූත්‍රයක් කියන්න. මතක් කරගන්න. ඔය කොටස් දෙක ගැන සූත්‍රයක් මතක් කරගන්න. මෙහෙම කරමු නේද? මෙන්න මේ මුළු ත්‍රපීසියමේ වර්ගඵලය අරන් සරලයි පුතේ මේ ත්‍රිකෝණ කෑල්ලනේ පාරිභෝගික අතිරික්තය. මෙන්න මේ මුළු ත්‍රපීසියමේ වර්ගඵලය අරන් ඒ කියන්නේ ඔය ත්‍රපීසියමේ වර්ගඵලයෙන් කියන්නන්නේ මොකද්ද පුතේ? මුළු උපයෝගීතාව. මොකද වෙනන්නේ පුතේ? මුළු උපයෝගීතාව. අරන් අඩු කරමු පුතේ මොකද්ද? පාරිභෝගික පැහැදම. අරන් අඩු කරමු මොකද්ද පුතේ? පාරිභෝගික පැහැදම. අඩු කරමු මොකද්ද පුතේ? පාරිභෝගික පැහැදම. එහෙනම් බලන්න පුතේ හොඳට මුළු උපයෝගීතාව අරන් අඩු කළොත් පාරිභෝගික පැහැදම ඒත් එන්නේ මොකද්ද පුතේ? පාරිභෝගික අතිරික්තය. හරිද? මේ කොටස තමයි පාරිභෝගික අතිරික්තය කියන්නේ. මේ මුළු කොටසට කියන්නේ මුළු උපයෝගීතාව කියලා. බාන්නේ පාරිභෝගික ලැබෙන තෘප්තිය. ඒක අරන් මේ කොටස අඩු කරනවා. මේ කොටස මොකද්ද? පැහැදම. ඉතින් වෙන්නේ මොකද්ද? පාරිභෝගික. හරිද? right. යන්නේ රූලක් කරලා දැන් ඒ ක්‍රමයට අපි නිර්වචනයක් කරමු. පාරිභෝගික අතිරික්තය යනු පාරිභෝගික අතිරික්තය යනු පාරිභෝගික අතිරික්තය යනු පාරිභෝගික අතිරික්තය යනු රතු පෑන ගන්න පුතේ අතට. පාරිභෝගික අතිරික්තය යනු රතු පෑන අතට ගන්න. කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී මුළු පාරිභෝගික පැහැදම පාරිභෝගික අතිරික්තය යනු කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී මුළු පාරිභෝගික පැහැදම ඉක්මවා ඇති මුළු උපයෝගීතාව
උපයෝගීතාවයයි. මුළු උපයෝගීතාවයයි. right ආය කියනවා පුතේ පාරිභෝගික අතිරික්තය යනු කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී මුළු පාරිභෝගික පැහැදම ඉක්මවා ඇති මුළු උපයෝගීතාවයයි. මේ බලන්නකො නිර්වචන මම නිකන් කියනවා මේ ත්‍රොපීසියමේ වර්ගඵලය ගණනය කළා මට උත්තරය ආවා 1000. මේ චතුරස්‍රය වර්ගඵලය හෙව්වා පැහැදම මට ආවා 600. දැන් පුතේ පාරිභෝගික අතිරික්ත කීයේ 400. එහෙනම් නිර්වචනය කළා දෙන්න මොකක්ද? පාරිභෝගික පැහැදම ඉක්මවල උපයෝගීතාව කියනොත් දෙකියද 400. 600යි පැහැදම වියදම 600යි උපයෝගීතාව 1000. වියදම 600යි. 600ක් වියදම් කරපු භාණ්ඩෙට උපයෝගීතාව ලැබිලා තෘප්තිය ලැබිලා කීයද? 1000. එහෙනම් පාරිභෝගික අතිරික්තය කීයද? 400. එහෙනම් පුතේ අපි මේ විදිහටත් කියන මොකද්ද? පාරිභෝගිකයාගේ වියදම ඉක්මවල ලැබෙන උපයෝගීතාවට කියනවා පුතේ පාරිභෝගික අතිරික්තය. තේරෙනවද? right. yeah. යටිලන්තේ ඒ අනුව පාරිභෝගික අතිරික්තය පහත සූත්‍රයෙන්ද ගණනය කළ හැකියි. ඒ අනුව පාරිභෝගික අතිරික්තය පහත සූත්‍රයෙන්ද ගණනය කළ හැකියි. right. ලස්සනට පුතේ කොටු කරන්න. ලියලා කොටු කරන්න. right. පාරිභෝගික අතිරික්තය සමානයි මුළු උපයෝගීතාවරින පාරිභෝගික පැහැදම. මේ ගණන් හදපු පුතේ සමීකරණ ටික ලියාගෙන ගිහිල්ලා ගණන් හදාගෙන යන්න. ගණන් හදනකොට නම් මෙයා මොකද්ද කියලා හිතේ ඔබට. right. යන්න අපි ඊට පස්සේ හැරිලන් පාරිභෝගික අතිරික්තය පාරිභෝගික අතිරික්තය පහත පරිදි පාරිභෝගික අතිරික්තය පහත පරිදි රූප සටහනකින් නිරූපණය කළ හැකියි. පාරිභෝගික අතිරික්තය පහත පරිදි රූප සටහනකින් නිරූපණය කළ හැකියි. පාරිභෝගික අතිරික්තය පහත පරිදි රූප සටහනකින් නිරූපණය කළ හැකියි. right. මෙන්න මේ කොටස පුතේ ලස්සනට පාඩම්. පාඩ කරලා ලියලා පුතේ පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. හරි. ඉස්සරහින් පොඩක් ලේසි ලියන්න පුතේ M E Q
O P trapeziumen කියවෙන්නේ මුළු උපයෝගිතා P E Q O චතුරස්‍රයෙන් කියවෙන්නේ මුළු පැය එහෙනම් පුතේ මේකෙන් මේක අඩු කළොත් වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ ලස්සන දාලා පාඩ කරන්න. right I කියන්නේ සතුයි ලියපු පුතේ පාරිභෝගික අතිරික්තය ප්‍රස්තාරිකව පහත පරිදි දැක්විය හැකියි කියලා මේ රූපේ දාගන්න. රූපය අර සටහන. පාරිභෝගික අතිරික්තය ප්‍රස්තාරිකව පහත පරිදි දැක්විය හැකියි කියලා ප්‍රස්තාරයේ රූප සටහන දාගන්න. right ඔන්න පුතේ අපි ඉගෙන ගත්ත මොකක්ද මොන අතිරික්තද පාරිභෝගික අතිරික්තය පාරිභෝගිකයාගේ අතේ ඉතුරු වෙච්ච වැඩිපුර ඉතුරු වෙච්ච සල්ලි ටික හරිද අපි යනවා ඊට පස්සේ ඊළඟ මාතෘකාවට නිෂ්පාදන අතිරික්තය ලස්සන මාතෘකාව පුතේ නිෂ්පාදන අතිරික්තය ලස්සන මාතෘකාව නිෂ්පාදන අතිරික්තය නිෂ්පාදන අතිරික්තය නිෂ්පාදක අතිරික්තය producer surplus ලස්සන මාතෘකාව ලියන්නේ නිෂ්පාදක අතිරික්තය ලස්සන මාතෘකාව නිෂ්පාදක අතිරික්තය නිෂ්පාදක අතිරික්තය නිෂ්පාදක අතිරික්තය පාරිභෝගික අතිරික්තය වගේම පුතේ මම පැහැදිලි කිරීම පටන් ගන්න හොඳට බලාගෙන නිෂ්පාදන අතිරික්තය ඒ වගේම පුතේ මම පැහැදිලි කරන්න පටන් ගන්න රූප සටහන වල හොඳට බලාගෙන ඉන්න පුතේ කතාවක් අහගෙන ඉන්නවා වගේ ඉල්ලුම සැපයුම
මේ බලන්න ඕනේ. දැන් සැපයුම් කරුවගේ පැත්තට යන්නයි හදන්නේ. සමතුලිත මිල 10යි. මෙතන මිල අපි කියමු 2යි. හරිද? right. හරිද? ඔය දැන් ලෝකෙච්ච පුතා දුවින්ද නිෂ්පාදන අතිරික්තය කියලා පිටුවක් තියලා පටන් ගන්න. හරිද? right. නිෂ්පාදන අතිරික්තය කියන්නේ මේකයි. පුතේ අපි දන්නවා මේ සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ නිෂ්පාදකයා අපේක්ෂා කරන මිලයි ප්‍රමාණය. නිෂ්පාදකයා අපේක්ෂා කරන මිලයි ඒ මිලට ගෙවන සපයන ප්‍රමාණය. හරිද? right. දැන් පුතේ එන සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකක්ද? මේ සැපයුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකක්ද? නිෂ්පාදකයා අපේක්ෂා කරන මිලයි ප්‍රමාණය. දැන් බලන්න පුතේ හොඳට මෙන්න මේ හරියේ ඉන්න පාරිභෝගිකයා මෙන්න මෙතන ඉන්න පාරිභෝගිකයා අපේක්ෂා කරන මිල රුපියල් 2යි. මේ රුපියල් 2. අපි ඒකට කියමු මොකක්ද? අපේක්ෂා කරන මිල. අපේක්ෂා කරන මිල කියන රුපියල් 2යි. එයා ගෙදරින් එනවා. හාමිනේ මම අද රුපියල් 2ටයි භාණ්ඩ ටික දෙන්න හිතාගෙන යන්නේ. එයා කියන රුපියල් 2යි මගේ මිල. මම බලාපොරොත්තු වෙන රුපියල් 2යි. එයා කියනවා මම බලාපොරොත්තු වෙන රුපියල් 2යි. රුපියල් 2ට විකුණන්න කියලා හිතාගෙන ආපු පාරිභෝගිකයාට මේ නිෂ්පාදකයාට රුපියල් 2ට දෙනවයි කියලා හිතාගෙන ආපු නිෂ්පාදකයාට වෙළඳපොලේදී හම්බෙනව පුතේ රුපියල් කීයද? 10යි. වෙළඳපොලේදී හම්බෙනව රුපියල් 10යි. වෙළඳපොලේදී හම්බෙනව රුපියල් 10යි. රුපියල් 2ට දෙනවයි කියලා භාණ්ඩ ටික කරේ තියාගෙන වෙළඳපොලට ඇවිත් බලනකොට වෙළඳපොලෙන් එයාට හම්බෙන රුපියල් කීයද? 10යි. 10 කියන්නේ මොකක්ද පුතේ? සමතුලිත මිල. 10 කියන්නේ මොකක්ද පුතේ? සමතුලිත මිල. සමතුලිත මිල. අන්න බලන්න පුතේ එයාට වැඩිපුර හම්බෙනවා රුපියල් 8ක්. ඔන්න ඔය රුපියල් 8 කියන්නේ ඒ නිෂ්පාදකයාගේ වැඩිපුර හම්බෙච්ච මුදල හෙවත් මොකක්ද? අතිරික්ත. ඒ රුපියල් 8 කියන්නේ වැඩිපුර හම්බෙච්ච මුදල හෙවත් මොකක්ද පුතේ? අතිරික්ත. තේරුණාද? තේරුණාද? එහෙනම් අපි කියන මෙන්න මෙහෙම පුතේ කොහොමද කියන්නේ? කොහොමද කියන්නේ? සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් අපේක්ෂා කරන සැපයුම්කරුවන්ට වෙළඳපළට ආවම ලැබෙන්නේ සමතුලිත මිල. රුපියල් 2ක් අපේක්ෂාවෙන් ආපු පාරිභෝගිකයට වෙළඳපළේදී හම්බෙන රුපියල් 10යි. 10යි. එතකොට එයාට වැඩිපුර හම්බුණා රුපියල් කීයක්ද? 8ක්. 8ක්. අන්න පුතේ එයා ලබන අතිරික්තයට එයා ලබපු අර වැඩිපුර ලබපු සල්ලි ටිකට කියනවා පුතේ නමක් පාරිභෝගික අතිරික්තය. මොකද්ද කියන්නේ? sorry. වැඩිපුර ලබපු සල්ලි ටිකට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? නිෂ්පාදන අතිරික්තය. යන් ඊට පස්සේ මෙන්න මෙතන ඉන්න පාරිභෝගික සැපයුම්කරුවා එයා ගෙදරින් එන්නේ අපේක්ෂා කරන්නේ රුපියල් 7ක්. සැපයුම්කරුවා අපේක්ෂා කරන්නේ රුපියල් 7ක්. හැබැයි වෙළඳපළට ආවම සමතුලිත මිල තියෙන රුපියල් කීයද? 10යි. වෙළඳපළට ආවම සමතුලිත මිල තියෙන රුපියල් කීයද? 7යි. මේ 10යි. එයා හිතන් ඉන්නේ 4ට දෙන්න. හැබැයි එයාට හම්බෙන රුපියල් 4ක්. එයාට අතිරික්ත එනවා පුතේ රුපියල් කීයද? 6ක්. එයාට අතිරික්ත එනවා රුපියල් 6ක්. එයා කියන මට වැඩිපුර හම්බුණා 6ක්. හිතුවට වඩා වැඩියෙන් හම්බුණා 6ක්.
මෙතන ඉන්න සැපයුම් කරුවා එනවා රුපියල් කීයට දෙන්නේ ඉන්නේ 6ට දෙන්න හිතාගෙන අපි දෙකෙන් දෙකම 6ට දෙන්න හිතාගෙන ආවේ එයාට 10ක් හම්බුණා එයාට අතිරික්තයි 4ක් මෙතන ඉන්න සැපයුම් කරුවා නිෂ්පාදකයා 8ට දෙන්න හිතාගෙන ඉන්නේ එයාට හම්බෙනවා 10ක් එයාට ඉතුරුනා 2ක් හැබැයි මෙතන ඉන්න එකා නම් දෙන්න හිතාගෙන ආවේ 10ට දුන්නේ 10ට එයාගේ අතිරික්ත කීයද 0 එහෙනම් මගේ පුතේ කල්පනා කරන්න මෙන්න මේ සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් අපේක්ෂා කරපු නිෂ්පාදකයන්ට මේ බලන්න සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් අපේක්ෂා කරපු පාරිභෝගිකයන්ට වෙළඳපළට ආවම ඊට වඩා වැඩි සමතුලිත මිල හම්බ වෙනවා. ඊට වඩා වැඩි සමතුලිත මිල හම්බ වෙනවා. හරිද? අන්න පුතේ ඒ වැඩිපුර හම්බෙච්ච මුදල ඒකකයක් පාසා එකතු කළාම ඒ වැඩිපුර හම්බෙච්ච මුදල ඒකකයක් පාසා එකතු කළාම ඒකකයක් පාසා ලියලා එකතු කළාම ලැබෙනවනේ අගයක් මෙහෙම නෙවෙයි තියෙන්නේ 8 7 6 4 ආදී වශයෙන් ඒකකයක් පාසා ලියලා ලැබෙන අගය 15ට එකතු කළොත් ඔන්න ඔය එන අගයට කියනවා පුතේ මොන අතිරික්තයද නිෂ්පාදන අතිරික්තය. හරිද? මොකක්ද නිෂ්පාදන අතිරික්තය කියන්නේ? නිෂ්පාදකයා අපේක්ෂා කරන මිලට වඩා වෙළඳපොලේදී ලැබෙන සමතුලිත මිල වැඩි. එහෙනම් අපි කියමු මෙන්න මේ සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් අපේක්ෂා කරන නිෂ්පාදකයන්ට වෙළඳපළට භාණ්ඩ ටික අරගෙන ආවම ලැබෙන්නේ ඊට වඩා වැඩි මිල. මේ අපේක්ෂා කළ මිල 2 4 6 8 ලැබුණු මිල රුපියල් 10යි. වැඩිපුර ලැබෙනවා පුතේ රුපියල් කීයද? සල්ලි ප්‍රමාණයක් ලැබෙනවා. සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් අපේක්ෂා කරපු නිෂ්පාදකයන්ට සැපයුම් කරුවන්ට වෙළඳපළේදී ඊට වඩා වැඩි මිලක් ලැබෙනවා. අන්නේ වැඩිපුර ලැබෙන සල්ලි ටික පුතේ ඒකකයක් පාසා එකතු කළා. ඒ ලැබෙන අගයට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? නිෂ්පාදක අතිරික්ත. එහෙනම් පුතේ මෙන්න මෙහෙම ලියලා එකතු කරාම ලැබෙන අගයට කියනවා නිෂ්පාදක අතිරික්තය. අපි නිර්වචන ලියාගෙන එමු. නිෂ්පාදක අතිරික්තය යන්නෙන් නිරූපණය වන්නේ නිෂ්පාදන අතිරික්තය යන්නේ නිරූපණය වන්නේ නිෂ්පාදන අතිරික්තය යන්නේ නිරූපණය වන්නේ නිෂ්පාදකයින් විසින් භාණ්ඩය අලෙවි කිරීමට
කැමැත්තෙන් සිටින මිලත්. භාණ්ඩය අලෙවි කිරීමට කැමැත්තෙන් සිටින මිලත් සත්‍ය වශයෙන් ඔවුන්ට වෙළඳපොලේදී ලැබෙන මිලත්. සත්‍ය වශයෙන් ඔවුන්ට වෙළඳපොලේදී ලැබෙන මිලත් අතර ධනාත්මක වෙනස්කම් හුවමාරු ප්‍රමාණය දක්වා සමුච්චනය කළ විට ලැබෙන අගයයි. සමුච්චනය කියන්නේ එකතු කරනවා කියන්නේ. සමුච්චනය කළ විට ලැබෙන අගයයි. right. යම්. පුතේ මම ආයෙසරයක් කියනවා දරුවෙක්ට ලියාගන්න බැරි වෙච්ච නිසා. නිෂ්පාදක අතිරික්තය යන්නෙන් නිරූපණය වන්නේ නිෂ්පාදකයන් විසින් භාණ්ඩය අලෙවි කිරීමට කැමැත්තෙන් සිටින මිලත් සත්‍ය වශයෙන් ඔවුන්ට වෙළඳපොලේදී ලැබෙන මිලත් අතර ධනාත්මක වෙනස්කම් හුවමාරු ප්‍රමාණය දක්වා සමුච්චනය කළ විට ලැබෙන අගයයි. මේ බලන්න පුතේ. අපේක්ෂා කරපු මිල මෙන්න සත්‍ය වශයෙන් ලැබුණු මිල වෙන්නේ. වැඩිපුර හම්බෙච්ච මිලට කියනවා පුතේ නමක් මොකක්ද කියන්නේ? නිෂ්පාදන අතිරික්තය. මෙහෙම හිතන්නකෝ. ඔන්න පුතා පුවක් ගෙඩි 100කුත් අරගෙන වෙළඳපොළට යනවා. ඔන්න පුවක් ගෙඩි 100ක් කඩාගෙන වෙළඳපොළට යනවා. සල්ලිත් නැහැ කොරෝන දවස්වල. පුතා යනකොට යාළුවෙක් කියනවා පුවක් ගෙඩි 100 දෙන්න කීය ගන්න දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එයා කියනවා මම මේ පුවක් ගෙඩි 100 මට රුපියල් 800කට දුන්නොත් ඇති. එයා කියනවා රුපියල් 800කට දෙන්නේ නැහැ. පුවක් 100 පුවක් ගෙඩි 100 එයා කියනවා රුපියල් 800ක් හම්බුනොත් ඇති. එයා අපේක්ෂා කරන මිල කීයද? 800. එයා යනකොට ගෙදරින් යනකොට හම්බ වෙන යාළුවෙක් අහනවා කොහෙද යන්නේ? පුවක් ගෙනියනවා. පුවක් ගෙඩි කීයක් තියෙද? 100යි. අහනවා කීයක්ද දෙන්න හිතාගෙන ඉන්නේ? එයා කියනවා මට රුපියල් 800ක් හම්බුනොත් ඇති. හැබැයි පුතේ වෙළඳපොළට ගිහින් විකුණද්දී වෙළඳපොලේ මිල අනුව එයාට දෙනවා රුපියල් 1000ක්. දැන් මම අහනවා පුතාගෙන් වැඩිපුර කීයක් හම්බුණාද පුතාට? රුපියල් 200යි. අන්නේ වැඩිපුර හම්බෙච්ච 200 තමයි පුතේ පාරිභෝගික අතිරික්තය කියන්නේ. නිෂ්පාදන අතිරික්තය කියන්නේ. ඒ වැඩිපුර හම්බෙච්ච 200 තමයි මොකක්ද? නිෂ්පාදන අතිරික්තය. මේ බලන්න අන්න එහෙම පාරිභෝගිකයන්ට ලැබෙන වැඩිපුර ලැබෙන ටික. මේ වැඩිපුර ලැබෙන ටික ඒකකයක් පාසා ලියනවා. 2 3 4 ආදී වශයෙන් ඒකකයක් පාසා ලියලා ලැබෙන අගයන් ටික එකතු කරාම එන අගයට කියන්නේ නිෂ්පාදක අතිරික්තය. දැන් පුතේ ප්‍රශ්න මේකනේ. ආර්ථික විද්‍යාඥයව යන්නේ උඹ. හැබැයි ආර්ථික විද්‍යාඥයන කට්ටක් කන. මෙතන තිබුණේ 500 මෙතන තිබුණේ 500යි. මෙතන තිබුණේ 50. දැන් මොකෝ වෙන්නේ?
50 ඉඳලා 500ට යනකම් 50 ඉඳලා 500ට යනකම් ඉලක්කම් ලියලා එකතු කරන්න. මෙහෙම එකතු කර ඉන්නකොට පුතේ ගණිතඥය උතනින් ගියා. කවුද ගියේ? ගණිතඥය උතනින් ගියා. ගණිතඥය උතනින් යනකොට පුතේ මෙන්න මෙහෙම කිව්වා. මොකද කිව්වේ? ඔය ඉලක්කම මෙන්න මෙතෙන්ට ආපු ඉලක්කමනේ පුතේ නිෂ්පාදන අතිරික්ත කියන්නේ. ඔය ඉලක්කම සරලව ගන්න දරිත ක්‍රමයක් මම කියන්නේ. ඔච්චර නටන්න දෙයක් නැහැ. සරලව ගන්න ක්‍රමයක් මම කියන්නේ. ඔච්චර ඔය ඉලක්කම අතෙන්ට මෙහෙම ලියලා අඩු කර ඉන්න ඕන නෑ. ඔතෙන්ට එන ඉලක්කම සරලව ගන්න ක්‍රමයක් මම කියන්නම්. ඒ සරල ක්‍රමය තමයි පුතේ කිව්වා මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මෙන්න මේ ත්‍රිකෝණය මොකක්ද හොයන්නේ කිව්ව පුතේ? වර්ගඵලය හොයන්න කිව්වා. ඒ වර්ගඵලයෙන් කියවෙන්නේ මොකක්ද? නිෂ්පාදන අතිරික්තය. වර්ගඵලයෙන් කියවෙන්නේ මොකක්ද පුතේ? නිෂ්පාදන අතිරික්තය. මෙන්න මෙතන ත්‍රිකෝණ මේ එකතු කරාම එන අගය කියනවනේ. ඕකනේ නිෂ්පාදන අතිරික්තය. ඔය අගය ශනිකව ගන්න පුළුවන් ගණිත ක්‍රමය මොකක්ද? අන්න අර ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. මේක පුතේ මොන ත්‍රිකෝණයක්ද? ඍජු කෝණී ත්‍රිකෝණය. පුතා දන්නව ඍජු කෝණී ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? නිෂ්පාදක අතිරික්තය. සමානයි. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න කොහොමද? මේක ත්‍රිකෝණයක් නේ. ඍජු කෝණී ත්‍රිකෝණය. භාගයක් ගන්න. මේ පාදි දිගගම ලම්බ උස ගන්නේ කොහොමද? 10 ඍණ 2. 10ට කියමු මොකක්ද? සමතුලිත මිල. සමතුලිත මිල. 2ට කියන්නේ මොකක්ද? සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල. මොකක්ද මේ දෙක කියන්නේ? සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල. මම අහනවා පුතාගෙන් ඔය දෙක සුළු කළාම එන්නේ මගේ පුතේ මොකක්ද? ගණිතයට අනුව මේ පාදයේ දිග ආධාරක පාදයේ දිග සමතුලිත මිලෙන් අඩු කරනවා සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල වැඩි කරනවා පුතේ මොකෙන්ද? සමතුලිත ප්‍රමාණය. එහෙනම් මෙන්න පුතේ නිෂ්පාදන අතිරික්තය සොයන සූත්‍රය මොකක්ද? නිෂ්පාදන අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා සමතුලිත මිල ඍණ සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. හරිද? right. මේ සූත්‍රය ලස්සනට ලියන්න. මේ සූත්‍රය ලස්සනට ලියන්න. ලස්සනට සූත්‍රය ලියන්න. නිෂ්පාදන අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කළා සමතුලිත මිල වැඩි අඩු කළා සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල. ඇත්තටම මේ පදයෙන් පේන්නේ ආධාරක පාදයේ ලම්බ උස සමතුලිත මිල ඍණ සැපයුම් කරු අපේක්ෂා කරන අවම මිල වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය. ඔන්න ඔය පුතේ නිෂ්පාදන අතිරික්තය හැදෙන්නේ. අද මට මැසේජ් එකක් ආවා මේ ඔබ දකින්න ඇති ලබන මාසේ අවසාන වෙන්නේ මේ මාසේ අවසාන වෙන්නේ මේ තව දවස් දෙකකින් තුනකින් ලබන මාසේ අවසාන වෙද්දී සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති වලට එන්නත දීලා පාසල් ආරම්භ කරනවා. හරිද? එතකොට පාසල් ආරම්භ කළ සති කිහිපයකට පස්සේ අපිට පන්ති පටන් ගැනීමේ අවස්ථාව උදා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරිද? right. පරිස්සමට ඉන්න. පන්ති පටන් ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු දැන් පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. අර රැල්ල පොඩ්ඩක් දැන් මර්ධනය වීමක් අපි දකිනවා. right. එහෙනම් නිෂ්පාදන අතිරික්තය සමානයි දෙකෙන් එක වැඩි කරලා සමතුලිත මිල ඍණ සැපයුම් කරු අපේක්ෂා කරනවා මිල වැඩි කළා සමතුලිත ප්‍රමාණය. දැන් මම පුතේ ඕක
විකල්ප විදියකට පැහැදිලි කරන්න යන්නේ. ඒකත් බලන්න. විකල්ප විදියට. පුතේ මම අරගෙන තියෙන්නේ නිෂ්පාදන අතිරික්ත විකල්ප ක්‍රමයකට පැහැදිලි කරන්න. නිෂ්පාදන අතිරික්ත විකල්ප ක්‍රමයකට පැහැදිලි කරන්න. මේ බලන්න පුතේ මෙන්න හරි. මේ බලන්න පුතේ හොඳට. පුතේ මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලය. මෙන්න මේ චතුරස්‍රයේ වර්ගඵලයට ඉස්සෙල්ලා නම් කිව්වේ මොකක් කියලාද? PEQO කියන්නේ මේ චතුරස්‍රයේ ඉස්සෙල්ලා කිව්වේ මොකක්ද? PEQO. අපි ඉස්සෙල්ලා පැහැදමු. පුතේ පාරිභෝගිකයාගේ පැත්තෙන් පැහැදම, නිෂ්පාදකයාගේ පැත්තෙන් මොකක්ද? ආදායම. මේ බලන්න 10 ගානේ 500ක්, මේ දුර 10යි, මේ දුර 500යි. 10 වැඩි කළොත් 500න් 5000යි. නේ? මිල 10 ගානේ 500ක්. මිල 10න් වැඩි කළොත් 5000යි. පුතේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවොත් වියදම 5000යි. පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවොත් වියදම 5000යි. වියදම 5000යි. නිෂ්පාදකයාගේ පැත්තෙන් බැලුවොත් එයාගේ ආදායම 5000යි. මුළු අය වරේ 5000යි. එහෙනම් පුතේ මේ ත්‍රිකෝණාශ්‍රයට මේ චතුරස්‍රයට කලින් නම් කිව්වේ මොකක්ද? පැහැදම. ඒ පැහැදම කිව්වේ මොකක්ද? පාරිභෝගිකයාගේ පැත්තෙන් බලන්න. මේක නිෂ්පාදකයාගේ පැත්තෙන් බැලුවොත් එයාගේ මොකක්ද පුතේ? මුළු අය භාරය. මොකක්ද පුතේ? මුළු අය භාරය. අපි කියන්නේ පාරිභෝගිකයාගේ වියදම නිෂ්පාදකයාගේ පැත්තෙන් ආදායම. පුතා කඩේට ගිහිල්ලා පාන් ගෙඩියක් ගත්තම පුතාගේ පැත්තෙන් වියදම, කඩේ පැත්තෙන් ආදායම. එහෙනම් මේකෙන් පෙන්නන්නේ පුතේ මුළු අය භාරය. ඊට පස්සේ පුතේ මේ බලන්න හොඳට. මෙන්න මේ ත්‍රිකෝණ පොඩිත්ත තමයි මොන අතිරික්තද? නිෂ්පාදන අතිරික්තය. ඔය ත්‍රිකෝණේ තමයි පුතේ මොකක්ද? නිෂ්පාදන අතිරික්තය. පුතේ මෙන්න මේ සැපයුම් වක්‍රයට යට. මේ සැපයුම් වක්‍රයට යට. right. බලන්න. මෙන්න මේ ත්‍රපීසියමේ, මෙන්න මේ පාට කරන ත්‍රපීසියමේ වර්ගඵලයට කියනවා පුතේ අලුත් නම. ඒ තමයි නිෂ්පාදකයාගේ විචල්්‍ය පිරිවෙන්. මොකද කියන්නේ? EQON. EQON මේ ත්‍රපීසියමට කියනවා. එයාගේ මොන පිරිවැයද? මුළු විචල්්‍ය පිරිවෙන්. පුතේ විචල්්‍ය පිරිවැය කියන්නේ අපි ඉස්සරහට නිර්වචනය කරනවා පිරිවැය පාඩමේ. නිමෝම් ප්‍රමාණයත් සමග වෙනස් වන පිරිවැය කියන්නේ. දැනට මතක තියාගන්න පිරිවැය කියලා. නිෂ්පාදකයාගේ මොකක්ද පුතේ? පිරිවැය කියලා මතක තියාගන්න. එහෙනම්
මෙන්න මේ කොටසේ වර්ගඵලයට කියන නමක් මොකද්ද කියන්නේ? මුළු විචල්්‍ය පිරිවෙ. ඉස්සරහට කියනොත් මේකට නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් වන පිරිවැය ආදි වශයෙන්. නමුත් දැනට පිරිවැය පාඩම් කරනකම් මතක තියාගන්න මොකද? විචල්්‍ය මොකද කියන්නේ? පිරිවැය. එහෙනම් පුතේ දැන් පුතාට සරල සූත්‍රයක් හදන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණය තමයි මොන අතිරික්තද? නිෂ්පාදන අතිරික්ත. නිෂ්පාදන අතිරික්ත. මේ ඍජු කෝණයට කියන නම මොකක්ද? මේ ඍජු කෝණයට කියන නම මොකක්ද? මුළු අය භාරය. මුළු අය භාරය. මේ ත්‍රපීසියමට කියන නම මොකක්ද? මුළු විචල්්‍ය පිරිවෙය. එහෙනම් පුතේ මෙන්න අපි ලස්සනට හදනවා සූත්‍රයක්. මොකක්ද? නිෂ්පාදන අතිරික්තය. පුතාට සෝක දැන් අවබෝධය ඇවිල්ලා තියෙනවා. මේක අවබෝධයෙන් ඉගෙන ගන්න පුතේ. නැත්තම් ඔන්න ලියාගනින් සූත්‍රය එහෙම කියන මට්ටමට ආවොත් අපි අසාර්ථකයි. ෆේල්. දැන් අවබෝධයෙන් සූත්‍රය නිර්මාණය කරන්න බගේ පුතාට පුළුවන්. මුළු ප්‍රදේශය ගමු. මේ මුළු කෑල්ල ගමු. ඒකට කියන්නේ මොකද්ද? මුළු අය භාරය ගමු. අරන් මේ ත්‍රිකෝණ කෑල්ල මේ ත්‍රිපිසියන් කෑල්ල කියන නම මොකක්ද පුතේ? මුළු විචල්්‍ය පිරිවෙය. මුළු විචල්්‍ය පිරිවෙය. එහෙනම් පුතේ කොහොමද කියන්නේ? මේ සූත්‍රය ගණනය කරන්න පුළුවන්. හරිද? right. යන්න පුතේ. යන්න. නිෂ්පාදන අතිරික්තය යන්න. නිෂ්පාදන අතිරික්තය යන්න. යන්න. රතු පැනතර ගන්න. රතු පැනතර ගන්න. නිෂ්පාදන අතිරික්තය යන්න. කෙසියම් භාණ්ඩ ප්‍රමාණයකදී නිෂ්පාදන අතිරික්තය යනු කෙසියම් භාණ්ඩ ප්‍රමාණයකදී කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී රත් පැත්තට ගන්න. නිෂ්පාදකයාගේ මුළු විචල්්‍ය පිරිවැය නිෂ්පාදකයාගේ මුළු විචල්්‍ය පිරිවැය නිෂ්පාදකයාගේ මුළු විචල්්‍ය පිරිවැය නිෂ්පාදකයාගේ මුළු විචල්්‍ය පිරිවැය ඉක්මවා ඇති මුළු අය භාරයයි. මුළු විචල්්‍ය පිරිවැය ඉක්මවා ඇති මුළු අය භාරයයි. මුළු විචල්්‍ය පිරිවැය ඉක්මවා ඇති මුළු අය භාරයයි. එය පහත පරිදි දැක්විය හැක. එය පහත පරිදි දැක්විය හැක. right. ලස්සන උත්තේ සූත්‍රය. විචල්්‍ය පිරිවැය ඉක්ම වූ අය භාරය. ලස්සන ලේල පුත් කරන්න. ආයෙ කියන්නම් පුතේ. ලියාගෙන මෙච්චර දරුවෝ ලියන්න බලන්න. නිෂ්පාදන අතිරික්තය යනු
කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී නිෂ්පාදකයාගේ මුළු විචල්්‍ය පිරිවැය ඉක්මවා ඇති මුළු අය භාරයයි. නිෂ්පාදන අතිරික්තය යනු කිසියම් භාණ්ඩ ප්‍රමාණයකදී නිෂ්පාදකයාගේ මුළු විචල්්‍ය පිරිවැය ඉක්මවා ඇති මුළු අය භාරයයි. වීඩියෝ කරන්න පුතා. right. හොඳයි. එහෙනම් පුතේ අපි කියන ඔන්න පාරිභෝගික යන්නේ වාක්‍යයක් කියන්නේ පාරිභෝගික නිෂ්පාදන අතිරික්තය ප්‍රස්තාරිකව පහත පරිදි දැක්විය හැකියි. right. දැන් මේ රූප සටහනක් අදින්න. රූප සටහනක් කරලා ඔය වගේ පාඩ කරන්න. මෙන්න මේකට තමයි කියන්නේ මොකක්ද නිෂ්පාදන අතිරික්තය. ඉස්සරහින් මේ වචන දෙකක් දාන්න. හරිද? right. නිෂ්පාදන අතිරික්තය. That was right. Right. මේක කොහොමද නිෂ්පාදන? හරි. අපි යනවා ඊළඟ මාතෘකාව ආර්ථික අතිරික්තය. ඊළඟ මාතෘකාවට යනවා මොකක්ද පුතේ? ආර්ථික අතිරික්තය. ඊළඟ මාතෘකාවට යනවා ආර්ථික අතිරික්තය. ලස්සන යටි මාතෘකාව ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය.
හොඳයි. පුතේ දැන් අපි ඊළඟ දවසේ සිකුරාදා. හරිද සිකුරාදා අපි සිකුරාදා කරන්නේ ස්ථානිකරම ගණන් හදන එක කරන්නේ. මට පොඩ්ඩක් පුතේ සිකුරාදා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පන්තිය පටන් ගන්නෙ දෙකට නෙවෙයි එකට. සිකුරාදා ඔබේ පන්තිය පටන් ගන්නෙ 1 3. දෙන්යාය අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන කලාපයෙන් පුතේ දරුවන්ට උගන්වනවා. පුතාට මේක සම්බන්ධ වෙන්න පුළුවන් මම ලින්ක් එක දාන්නම්. ලින්ක් එකේ පේපර් එකයි. ඒ කලාප දෙන්යාය අධ්‍යාපන කලාපයේ වැඩසටහන කරන්නේ මම මේ සැරේ. මට ඒකට ටයිම් දීලා තියෙන්නේ සිකුරාදා 4 6. ඒතර මට පොඩක් එක දිගටම කරන්න බැරි නිසා සිකුරාදා පන්තියකට පටන් ගන්න. ඒතර දෙන්යාය අධ්‍යාපන කලාපයේ විසින් මෙහෙවන ප්‍රශ්න පත්‍රයක් හදලා තියන්නේ අය. ඒක සිකුරාදා මමයි කරන්නේ. පුතාට පුළුවන් සහභාගී වෙන්න. මම පුතා දෙන්යාය අධ්‍යාපන කලාපේ නුනත් ඒ ලින්ක් එක යොමු කරන්නම්. පුතාට ඒකට සහභාගී වෙන්න පුළුවන්. පුතාට සහභාගී වෙන්න පුළුවන්. මම මේ පේපර් එකත් කලාප කාර්යාලයෙන් ඉල්ලලා ඔබට WhatsApp දාන්න. ඔන්න තවත් ඔබට chance එකක්. සිකුරාදා 4 6 කලාප කාර්යාලයේ මෙහෙවන ඒ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්නට ඔබට සහභාගී වෙන්න පුළුවන්. හරිද? right. පුතේ අපි දන්නවා රටක ඉන්නේ දෙපාර්ශවය. ආර්ථික විද්‍යාවට අනුව දෙපාර්ශවයයි. කවුද? පාරිභෝගිකයෝයි නිෂ්පාදකයෝයි. දැන් බුදුදහම නම් කියන මොකක්ද? රට හැදෙන්නේ 4 දෙනෙක්ගෙන්. කවුද 4 දෙනා? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස. එහෙම මොකක්ද? ආගමට අනුව. ඊට පස්සේ දේශපාලන විද්‍යාවට අනුව ඡන්දදායකයයි ඡන්ද ඉල්ලන එක. නේ? විවිධ තැන්වල විවිධ විදිහට කොටස් වෙනවා. හරිද? right. එතකොට පුතේ මේ බලන්න හොඳට. මෙන්න මේ මේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා සමතුලිත මිල තීරණය වුණා. පාරිභෝගිකයා ලබන වාසිය පෙන්වන්නේ මෙන්න මේ කොටසේ. පාරිභෝගිකයා ලබන වාසිය පෙන්වන්නේ මේ කොටසේ. ඒකට කිව්වා මොනව අතිරික්තද? පාරිභෝගික අතිරික්ත. මෙන්න පාරිභෝගිකයා ලබන වාසිය. පාරිභෝගික අතිරික්ත. එහෙනම් පාරිභෝගිකයා ලබන වාසිය පෙන්වන්නේ ඔන්න ඔය කොටසින්. ඒකට නමක් කියනවා පාරිභෝගික අතිරික්තය. මොකක්ද කියන්නේ ඒකට? පාරිභෝගික අතිරික්තය. නිෂ්පාදකයා ලබන වාසිය පෙන්වන්නේ මෙන්න මේ කොටස. නිෂ්පාදකයා ලබන වාසිය පෙන්වන්නේ පුතේ ඔන්න ඔය කොටසින්. ඕකට කියනවා පුතේ නමක් නිෂ්පාදක අතිරික්තය. මොකද කියන්නේ? නිෂ්පාදකයා ලබන වාසිය හෙවත් නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. එහෙනම් සමතුලිත මිල ගෙවුවම පාරිභෝගිකයා ලබන අතිරික්තය පාරිභෝගික අතිරික්තය. නිෂ්පාදකයා ලබන අතිරික්තය නිෂ්පාදන අතිරික්තය. පුතේ මෙන්න මේ දෙන්නගෙන් සකස් වෙනවා මොකද? ආර්ථිකය. මේ දෙන්නගෙම එකතුවෙන් හැදෙන අතිරික්තයට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? ආර්ථික අතිරික්ත. එහෙනම් පුතේ පාරිභෝගිකයා ලබන වාසියයි නිෂ්පාදකයා ලබන වාසියයි දෙකේම එකතුවෙන් හැදෙනවා මොකද පුතේ? ආර්ථික අතිරික්ත. එහෙනම් කොහොමද පුතේ කියන්නේ? මෙන්න සමතුලිත මිල ගෙවීමෙන් පාරිභෝගිකයා ලබන වාසිය පාරිභෝගික අතිරික්තය. නිෂ්පාදකයා ලබන වාසිය නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය. මේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය දෙකේ එකතුවට කියනවා ආර්ථික අතිරික්තය. මොකද කියන්නේ? ආර්ථික අතිරික්තය. හරිද? right. ලියන්න කැටින්
වෙළඳපොලේ හුවමාරුවට සහභාගී වන ආර්ථික අතිරික්තයකින් තරල යන්න. වෙළඳපොලේ හුවමාරුවට සහභාගී වන වෙළඳපොලේ හුවමාරුවට සහභාගී වන වෙළඳපොලේ හුවමාරුවට සහභාගී වන ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් වෙළඳපොලේ හුවමාරුවට සහභාගී වන ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් දෙපිරිසම ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් දෙපිරිසම සමතුලිත හුවමාරුවෙන් දෙපිරිසම සමතුලිත හුවමාරුවෙන් හිමිකර ගන්නා වාසිය හිමිකර ගන්නා වාසිය හිමිකර ගන්නා වාසිය ආර්ථික අතිරික්තය ලෙස හැඳින්වේ. හිමිකර ගන්නා වාසිය ආර්ථික අතිරික්තය ලෙස හැඳින්වේ. මම ආයෙ කියනවා පුතේ. වෙළඳපොලේ හුවමාරුවට සහභාගී වන ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් දෙපිරිසම සමතුලිත හුවමාරුවෙන් හිමිකර ගන්නා වාසිය ආර්ථික අතිරික්තය ලෙස හැඳින්වේ. රතු පෑන අතර ගන්න පුතේ. රතු පෑන අතර ගන්න. වෙළඳපොළ ක්‍රියාකාරීත්වය රතු පෑන අතර ගන්න. වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ආර්ථිකය මත ජනිත කරන ආර්ථිකය මත ජනිත කරන වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ආර්ථිකය මත ජනිත කරන සුබ සාධනය වන්නේ මෙයයි. ආර්ථිකය මත ජනිත කරන සුබ සාධනය වන්නේ මෙයයි. ආර්ථිකය මත ජනිත කරන සුබ සාධනය වන්නේ මෙයයි. රූලක් කරලා සාමාන්‍ය පෑනෙන් රූලක් කරලා සාමාන්‍ය පෑනෙන් ආර්ථික අතිරික්තය ආර්ථික අතිරික්තය ආර්ථික අතිරික්තය සමාජ සුබ සාධනයට වන දායකත්වය ආර්ථික අතිරික්තය සමාජ සුබ සාධනයට වන දායකත්වය ආර්ථික අතිරික්තය සමාජ සුබ සාධනයට වන දායකත්වය
ලෙසද හැඳින්වේ. ආර්ථික අතිරික්තය සමාජ සුබසාධනයට වන දායකත්වය ලෙසද හැඳින්වේ. ආර්ථික අතිරික්තය සමාජ සුබසාධනයට වන දායකත්වය ලෙසද හැඳින්වේ. right. අහන්න පුතේ හොඳට. මේ බලන්න. පුතේ මම ආයෙසරයක් කියන මේ ඔමෙත් බලන්න ඔමෙත් පොඩ්ඩක්. මෙන්න මේක ලිව්වේ. වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ආර්ථිකය මත ජනිත කරන සුබසාධනය වන්නේ මෙයයි. ආර්ථික අතිරික්තය සමාජ සුබසාධනයට වන දායකත්වයේ ලෙසද හැඳින්වේ. ඒක ලිව්වේ. right. පුතේ මේ බලන්න හොඳට. මෙන්න රුපියල් 10 සමතුලිත මිල ගෙවීමෙන් පාරිභෝගිකයෝ ලබපු වාසිය තමයි මේකෙන් තියෙන්නේ. අර පාරිභෝගිකයෝ ළඟ තිබිච්ච වැඩිපුර සල්ලි ටික පාරිභෝගිකයන්ගේ අතේ ඉතුරු වෙච්ච සල්ලි ටික. දැන් අර පාරිභෝගිකයන්ගේ අතේ ඉතුරු වෙච්ච සල්ලි ටික පුතේ ඒ කට්ටියගේ සුබ සාධනයට යොදා ගන්න. සමතුලිත මිල ගෙවීමෙන් නිෂ්පාදකයාගේ අතේ වැඩි ඉතුරු වෙච්ච සල්ලි ටික නිෂ්පාදන අතිරික්තය. එහෙනම් පුතේ ඒ අය නිෂ්පාදකයෝ ඒ ටික නිෂ්පාදකයන්ගේ සුබ සාධනයට යොදා ගන්න. පුතේ මේ දෙන්නගෙම අතේ ඉතුරු වෙච්ච ටික ඒ අයගේ සුබ සාධනයට යොදා ගන්න. එහෙනම් අපේ සමාජයේ රටේ ඉන්නේ කවුද? නිෂ්පාදකයෝ පාරිභෝගිකයෝ. නිෂ්පාදකයෝ පාරිභෝගිකයයි අතරින් තමයි පුතේ සමාජය හැදෙන්නේ. රට හැදෙන්නේ. එහෙනම් මේ දෙකේ එකතුවට කිව්ව පුතේ ආර්ථික අතිරික්තය. ඇයි මේ දෙන්නගේ එකතුවෙන් ආර්ථිකය සකස් වෙනවා. ඒ වගේම පුතේ මේ දෙන්නගේ එකතුවෙන් හැදෙනවා සමාජය. එහෙනම් මේ දෙකේ එකතුවට කියනවා පුතේ නම සමාජ සුබ සාධනය කියලා කියනවා. හරිද? සමාජ සුබ සාධනය කියලා කියනවා. එහෙනම් පුතේ මතක තියාගන්න ආර්ථික අතිරික්තයක තව නමක් කියන මොකද? සමාජ සුබ සාධනයට වන දායකත්වය. රුල කරලා යන්නේ. නිදහස් වෙළඳපළක් තුල රුල කරලා නිදහස් වෙළඳපළක් තුල නිදහස් වෙළඳපළක් තුල සිදුවන සමතුලිත හුවමාරුව මගින් නිදහස් වෙළඳපළක් තුල සිදුවන සමතුලිත හුවමාරුව මගින් නිදහස් වෙළඳපළක් තුල සිදුවන සමතුලිත හුවමාරුව මගින් බිහි කරන ආර්ථික අතිරික්තය මගින් බිහි කරන ආර්ථික අතිරික්තය මගින් බිහි කරන ආර්ථික අතිරික්තය මගින් ආර්ථික සුබ සාධනය උපරිම වේ. ආර්ථික සුබ සාධනය උපරිම වේ. ආර්ථික සුබ සාධනය උපරිම වේ. ආර්ථික අතිරික්තය කොටස් දෙකකි. 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 right. ලැබෙන්නේ පළවෙනි එක පාරිභෝගික අතිරික්තය. දෙවෙනි එක නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය අංක 1 2 නිෂ්පාදන අතිරික්තය. අපිට තොරතුරු ලබන සිකුරාදා අපි
මේකේ අභ්‍යාස කරනවා. ඊට පස්සේ මේ සමතුලිතයේ පාඩම ඉවරයි. අපි ඊළඟ සතියේ අලුත් මාසේ අලුත් ටියුට් එකත් එක්ක අලුත් පේපර් කට්ටලයකට එක්ක අපි බදු සහනාධාර කියන අලුත් පාඩම පටන් ගන්නවා. දැන් හරි අමාරු පාඩමක්. බදු සහනාධාර පාඩම පටන් ගැනීම සිද්ධ වෙනවා. හරිද? එතකොට සමතුලිත ඉවරයි. දැන් අපි මේ පහුගිය මාසේ සතියේට පැය දෙක මේ පැය හතරක් වැඩ කළා. දවස් දෙකක් වැඩ කළා. වැඩිපුර වැඩ කළා. පේනවනේ දැන්. දැන් පටපට කාලේ ඉස්සරහට යනවා. right. එක දෙක දාලා යන්න. පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය. right. පුතේ මම ගණන් හදන්නට මත්තේ පොඩි සාරාංශයකට යනවා. ඒ සාරාංශය පුතේ පුළුවන් නම් ඕන දෙයක් පුළුවන්. මේ ඉල්ලුමයි සැපයුමයි තුලනය වෙලා මේ තීරණය වන සමතුලිතයෙන් විවිධාකාර සංකල්ප බිහි. මෙන්න මේ සංකල්ප ටික පුතේ මම ලස්සන එක රූප සටහනකට පෙන්නනවා. මම එක රූපයකට ගිහින් SD right. දැන් මම පුතාට එක එක දේවල් අරන් කියලා දෙන්න. දැන් ඔන්න ඉගෙන ගත්තා නම් ටක් ගාලා මම කියනකොට ඔබ උත්තරේ කියන්න ඕනේ. නේද? මයික් ඔෆ් කරලා තිබුණාත් ඔබ උත්තරේ කියන්න. මට දැන් කියන්න මේ එක ප්‍රදේශ වලින් පෙන්වන්නේ මොනවද? ඒ කොටසින් පෙන්වන්නේ මොකක්ද? ඒ කොටසින් පෙන්වන්නේ ඔව් පුතේ පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. ඒ ත්‍රිකෝණයෙන් පෙන්වන්නේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය. මම B ගෙන් පෙන්වන්නේ මොකක්ද? B ගෙන් පෙන්වන්නේ කොහොමද යන්නේ? නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදක අතිරික්තය. නිෂ්පාදක අතිරික්තය. C ගෙන් පෙන්වන්නේ පුතේ මුළු විචල්්‍ය පිළිවෙල. මුළු විචල්්‍ය පිළිවෙල. එන ෂෝක් බලන්න. A පාරිභෝගික අතිරික්තය. B නිෂ්පාදන අතිරික්තය. අපි ඔය දෙකේ මෙච්චර වෙල් කරේ. C ගෙන් අපුවා සැපයුම් වක්‍රයට යට මේ ත්‍රොපීසියමේ පෙන්වන්න මොකද? මුළු විචල්්‍ය පිළිවෙල. මම ඊට පස්සේ උත්තරගෙන අහනවා A ධන B ගෙන් පෙන්වන්නේ මොකද්ද? A ධන B. A ගෙනුයි B ගෙනුයි පෙන්වන්නේ මොකද්ද? ඔව් පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි එකතු කරාම හම්බෙන්නේ මොකද්ද? ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය. ඊට පස්සේ මම අහනවා B ධන C. BC දෙක එකතුවෙන් කියන්නේ මොකක්ද? දෙකක් පේනවා පුතේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් නම් පැහැදෙන. නිෂ්පාදකයාගේ පැත්තෙන් නම් අයබාරය. පැහැදෙන නිෂ්පාදකයාගේ පැත්තෙන් නම් එයාගේ අයබාරය. මම උත්තරේ පස්සේ A B C ඔය තුනෙම පේන්නේ මොකක්ද? මුළු උපයෝගීතාව. මුළු උපයෝගීතාව.
බලන්න නේද? පුංචි අකුරු තුනකින් සංකල්ප 6ක් පෙන්වනවා. මෙන්න මේවා පුළුවන් නම් පුතාට ආර්ථික විද්‍යාව පුළුවන්. හරිද? right බලමු. මෙන්න ඒකෙන් පෙන්නේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය. B කියන්නේ නිෂ්පාදන අතිරික්තය. C කියන්නේ විචල්්‍ය පිළිවෙල. A B කියන දෙකේ එකතුව ආර්ථික අතිරික්තය. B C කියන්නේ පාරිභෝගිකයෙකුගේ පැත්තෙන් පැහැදම නිෂ්පාදකයෙකුගේ පැත්තෙන් ආදායම. A B C කියන්නේ මුළු උපයෝගීතාව. දැන් අර සූත්‍ර මතක් කරගන්න. පාරිභෝගික අතිරික්තය හොයන විකල්ප සූත්‍රය. ABC ගෙන් අඩු කරනවා BC. එතකොට එන්නේ මොකක්ද? ආර්ථික අතිරික්තය. ABC කිව්වේ මොකක්ද? මේ ABC කිව්වේ මොකක්ද? මුළු උපයෝගීතාව. BC කිව්වේ මොකක්ද? පැහැදිලි නේද? මුළු උපයෝගීතාවයෙන් අඩු කළා නම් BC එන්නේ මොකක්ද? A. නිෂ්පාදන අතිරික්තය බලන්න. BC කිව්වේ මුළු අයභාරය. C කිව්වේ විචල්්‍ය පිළිවෙල. BC ගෙන් C ගියා නම් එන්නේ B නිෂ්පාදන අතිරික්තය. දැන් පුතේ මෙන්න මේ බෝඩ් එකේ තියෙන එක ලස්සනට ෆ්‍රේම් කරා. පුදුම කැටයන් දාලා. හරිද? කැටයන් දාලා ෆ්‍රේම් කරලා ලස්සනට තියාගන්න. ප්‍රශ්නපත්‍රයේ පුතේ පළවෙනි ප්‍රශ්නයෙන් පළවෙනි පාඩුවේ ප්‍රශ්නයයි ඉල්ලුම සැපයීම වෙනකන් ප්‍රශ්න තුනයි. ඔක්කොම ප්‍රශ්න හතරයි. හරිද? ඔක්කොම ප්‍රශ්න හතරයි. පළවෙනි පාඩුවේ ප්‍රශ්නයයි ඉල්ලුම සැපයීම නම්‍යතාව ටිකෙන් ප්‍රශ්න තුනයි. ප්‍රශ්න හතරයි තියෙන්නේ. ගොඩාක් ලොකු පේපර් කරන්න බෑ පුතේ. පුතා මේ තේට්ටුවටපත් වෙන ප්‍රශ්න හතරක් පේපර් එකක් දෙන්නේ. පුතේ මෙහෙමයි කරන්නේ. ප්‍රශ්න පත්‍රය පුතේ නිකන් WhatsApp දාලා වැඩක් නැහැ. පුතා ලබන සතියේ පළවෙනිද දෙවෙනිද වගේ දවස් දෙක තුනක පුතා ටියුට් එක දෙනවා. ලබන මාසෙට අදාළ පේපරේ අරගෙන එන්න ඕන. පේපරේ තියලා ටියුට් එක අරගෙන යන්න. හරිද? පේපරේ එතෙන්ට දෙන්න. දීලා ටියුට් එකත් අරගෙන යන්න. එතකොට මම මේක බලලා ඊළඟ මාසෙ දෙන්නම්. ඊළඟ මාසෙට කලින් මම ගෙනත් තියන්නම් පුතේ. එතකොට පුතාට වෙලා අරගෙන යන්න පුළුවන්. නැත්නම් පුතේ නිකන් WhatsApp දාලා තේරුමක් නැහැ. WhatsApp එකෙන් බලාගෙන අපිට හරිය වැරදි දාන්න හිම ක්‍රමවේදයක් නැහැ. නේද? එහෙම කරනවා නිකන් පේපරේ WhatsApp දාලා විකාරණේ පුතා WhatsApp බලලා මට එහෙම බලන්න බෑ. ප්‍රශ්න පත්‍රය අතේ තියෙන්න ඕන පුතේ. ප්‍රශ්න පත්‍රය බලන්න. පුතා ගඩපාඩු ලියන්න ඕන. Dan
right. ඔන්න ඔක පුතේ පුංචි කොළ කෑල්ලක ලියලා නිතර පේන ස්ථානයේ කලව ගන්න. එතකොට සමීකරණ හදා ගන්න පුළුවන්. වශයෙන්. හොඳයි පුතේ. මම පුතා පුංචි ඉල්ලීමක් කරනවා. මෙන්න මේ ඉල්ලීම මොකක්ද? පන්තියේ ඉඳපු දරුවෝ පොඩ්ඩක් සමහර දරුවෝ මේ විවිධ හේතු නිසා ඔන්ලයින් ක්‍රමෙන් බැහැර වෙලා ඉන්න ඔබේ යාළුවෝ ඒ යාළුවන්ට තමයි පුතේ මම YouTube එකට දාන්නේ. ඒ යාළුවන්ට මේ ක්‍රමෙන් බැහැර වෙන සියලුම දරුවන්ට මේ මාසෙ පුතේ උගන්වපු සියලුම පාඩම් ටික සමතුලිතය 1 2 3 4 වශයෙන් පිළිවෙලට දාලා තියෙනවා. හරිද? ඒ 1 2 3 4 පිළිවෙලට වීඩියෝ ටික බැලුවම පාඩම සම්පූර්ණයෙන් කවර්. සමහර දරුවෝ පුතේ ඔන්ලයින් පන්ති ඔන්ලයින් බෑ නැත්නම් ඔන්ලයින් වලට එන්න විදියක් නැහැ විවිධ ගැටලු නිසා අතහැරලා දාලා තියෙනවා. මම පුතාගේ පුංචි ඉල්ලීමක් කරනවා. ඔබ තමයි දන්නේ එහෙම අතහැරලා දාපු දරුවෝ. මගේ පන්ති ආවත් එකයි නැතත් එකයි කොහේ හරි දරුවෙක් වෙන්න පුළුවන්. පුතේ ඔබට යුතුයකමක් තියෙනවා. මොකක්ද යුතුයකම? ඒ දරුවෝ දැනුවත් කරන්න. විභාගේ අතහැරලා දාන්න එපා. අද ලංකාවේ පුදුම ප්‍රශ්නයක්. අධ්‍යාපන බලධාරීන් තීන්දුව తీරන ගන්නේ සියලුම ළමයින්ට ඔන්ලයින් එන්න පුළුවන් කියලා. ඔබ දකින්න ඇති පහුගිය දවස්වල කතා කරපු අය කතාවල තේරුනේ මොකක්ද? සියලු දෙනා අන්තර්ජාල හාස්කම් සහිත සියලු දෙනාට ඔන්ලයින් එන්න පුළුවන් මට්ටමේ ක්‍රමයක් ලංකාවේ තියෙන බවට තමයි අය සාකච්ඡාවේ තේරුනේ. ඒ අය තීන්දුව తీරන ගන්න මේ මතේ ඉඳන්. ඒ පුතේ කොළඹ බස්නාහිර පළාතේ. හැබැයි අපි ඉන්න මේ ග්‍රාමීය පළාත්වල ග්‍රාමීය පුතේ ඔන්ලයින් පාසුකම් මොනවත් ඇත්තේ නැහැ. මේ ඔන්ලයින් කරන්න ගියාම මුකුත්ම පාසුකමක් නැති දරුවෝ ඉන්නේ. ඒ දරුවන්ට තමයි YouTube channel එක හදලා වීඩියෝ ටික අප්ලෝඩ් කරේ. ඉතින් මේ විභාගය අතහැරපු දරුවෙක් ඔබේ යාළුවෙක් ඉන්නවා නම් ඒ ගැන දැනුවත් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ටියුට් එක ගන්න. නැත්නම් ටියුට් එක මට ලබා දෙන්න පුළුවන්. පරණ ටියුට් එක දෙන්නම්. ගන්න. වීඩියෝ ටික දාගන්න. බලන්න. පන්තිය ඔන්ලයින් ඉදියා හා සමාන කිසිම ප්‍රශ්නයක් නැහැ. හරියනම් පුතේ අපිට තියෙන මෙන්න මේ අභ්‍යාස හදන්න මේ කොටසේ අද කළ තියරි කොටසේ ගණන් හදන්නයි තියෙන්නේ. ඒක අපි තවත් දවසකට කල් තියෙනවා. අදට අපි කතාව අවසන් කරනවා. අද අපි හවස 5ට ප්‍රශ්න පත්‍රයක් ලියමු. හරියනම් පුතේ අදට කතාව අපි අවසන් කරනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි. අපේ නන්ද මේ අනිත් එක්කෙනා ඒක කරන්නේ ඇති ඉන්න අර ඉන්න යා ළමයි ටික ඉන්නවා විවාද වෙනවා හරි දැන් ඇතුලේ ආය යන්න